hypothetical syllogism එක. ඒකේ තිබ්බේ P implies Q වෙනවා කියලා දන්නවා. Q implies R වෙනවා කියලා දන්නවා. ඒතර මේ දෙක වෙනවා කියලා අපි දන්නවනම් අලුතින් කියන්න පුළුවන් P implies R නුත් වෙනවා කියලා. හරි. එතකොට මේක ඩිරෙක්ට් නිකන් නෝමල් විදියට කරගෙන යන්න ගියපුවම අර මේ දිගට දිගට ගිහිල්ලා නිකන් කරගන්න අමාරු වුණානේ. මම ඔකට කියලා දුන්නා contradiction method එක ඒක අන්තිම වෙලාවේ කියලා දුන්නේ. පස්සේ මේක මේ මම පස්සේ කරන්නම් කියලා හිතුවේ. ඒක පාවිච්චි කළා. අපි බලමු මේක කරන්න. එතකොට දැන් පෙන්වන්න ඕනේ මම කිව්වා මේ ටික අපි සාමාන්‍යයෙන් R කියලා ගත්තොත් මෙයා S කියලා ගත්තොත් මේ ආගියුමන්ට් එක මට ලොජිකලි ලියන්න පුළුවන් R implies S කියලා. R කියන premises හරි ගියොත් S කියන එක ගැන හරියන්නත් ඕනේ. ඒතර ඒක තමයි ඔය ආගියුමන්ට් එක මට mathematically ලියන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. එතකොට ඒක මම දැන් මේක හරි කියලා පෙන්වන්න ඕන නම් R implies S කියන එක tautology එකක් වෙනවා කියලා තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ මේක R කියන්නේ මෙන්න මේ දෙන්න AND කරලා ගන්න එක. ඒක imply වෙනවා P implies R කියන එකට. කියන්නේ R implies S කියන statement එක tautology එකක් වෙනවා කියලා තමයි පෙන්වන්න ඕනේ. ඒතර මේක සුළු කරගෙන මෙයාව අරගෙන සුළු කරගෙන ගිහිල්ලා පොඩ්ඩක් මේ දිගට දිගට ගිහිල්ලා බැරි වුණ නිසා contradiction method කියලා එකක් තියෙනවා. contradiction method එකෙන් කරද්දී ඔයාට අලුත් දත්තයක් එනවා. දැන් සාමාන්‍යයෙන් මේක මම කියලා දුන්නා සාමාන්‍ය විදිහට පෙන්නනවා නම් අපි R true කියලා assume කළා. R හරි කියලා assume කළා පස්සේ logic මොන හරි නීති ටික අපි දන්න ටික දාලා S කියන තැනින් නැවතුනොත් අපි දන්න එතකොට R true කියලා පටන් ගත්තනේ. ඒතර R true වෙන වෙලාවේදී S not true වෙනවා කියලා අපි ගන්න පුළුවන් නම් R implies S කියලා එනවා. මොකද R true වෙලා S false වෙන එක තමයි අපි නැති කරගන්න ඕනේ. ඒතර R true කියලා අපි assume කරලා S not true වෙනවා කියලා අපිට පෙන්න ගන්න පුළුවන් නම් R implies S වෙනවා කියන එක වැඩේ හරි. එහෙම නැත්නම් පුළුවන් R implies S කියන එක අරගෙන මේක tautology එකක් වෙනවා කියලා කියන්නේ. ඔය දෙකෙන් තමයි කරන්න පුළුවන්. අපි ඔය දෙකෙන් එක කරේ මම කරන්න හැදුවේ මෙන්න එදා කරන්න හැදුවේ R implies S පටන්ගෙන tautology එකක් ගන්න. R වලින් පටන්ගෙන මෙතන අපිට R වලින් පටන්ගෙන S ගන්නවා කියලා කියන්නත් බෑ. මොකද ඒක තමයි නීතිය වෙන්නේ. ඒකත් පුළුවන් ඇති ෂේප් එකේ කරන්න. ඒක ඒ විදිහට කරලා බලන්න R වලින් පටන්ගෙන ඊට පස්සේ ඉම්ප්ලිකේෂන් එක අයින් කරලා සුළු කරලා එහෙම ගන්න try එකක් දෙන්න. දැන් R කියන්නේ මෙතන P implies Q and Q implies R කියන statement එක. මෙයාට තමයි R කියලා ගත්තේ. ඒතර ඒක මොන හරි සුළු කරලා ඔයාලට අන්තිමට එන්න පුළුවන් නම් S කියන තැනට ඒත් හරි. එහෙම නැත්නම් R implies S කියලා පටන්ගෙන tautology එකක් වෙනවා කියලා කිව්වත් ඒත් හරි. ඊට පස්සේ contradiction method එකෙන් කරන්නේ කොහොමද? අපි assume කරනවා R implies S කියන එක false කියලා. ඒතර ඒක false කියලා assume කරනවා කියන්නේ R implies S ගේ negation එක අපි assume කරනවා true කියලා. මේක assumption එකක් විතරයි. ඒතර ඒ කියන්නේ R implies S ගේ negation එක අපි දන්නවා සුළු කරලා ගත්තම R and not S කියලා එනවා කියලා. හරි. ඒතර අපි assume කරන මේ R නුයි තව S ගේ negation එකත් true වෙනවා කියලා. ඒතර අපිට කලින් තිබ්බ දත්තේ R විතරයි. R ගෙන් පටන්ගෙන S මේ අරගන්න ඕනේ. R true කියලා පටන්ගෙන S අරගන්න ඕනේ. දැන් තියෙනවා අපි ගාව R කියන කලින් තිබ්බ දත්තෙම තියෙනවා ඊට අමතරව S වැරදි කියන දත්තෙත් එනවා. ඒතර අපිට ওই දත්ත දෙකෙන් පාවිච්චි කරලා
දැන් ඔකට තේරෙනවා r වලින් s එනවා කියන්නේ දැන් හරිනම් වෙන්න ඕනේ මොකද්ද r වලින් පටන්ගෙන s වලින් නතර වෙන්න ඕනේ. ඒතර r not true s ඒ කියන්නේ s not true වෙනවා. ඒතර r and s කරොතින් sorry r implies s කියන එක මෙතන මේක true නේ. ඇත්තටම පෙන්වන්න ඕනේ ඒක. ඒතර r implies s කියන එක true වෙද්දි අපි දැන් මෙතනින් ගන්න r and not s කියන එක ඇත්තටම බැලුවොත් මේක contradiction එකක් තමයි. false කියලා තමයි එන්න ඕනේ. ඒත් අපි ඒක true කියලා assume කරන නිසා දැන් අපිට ඇත්තටම r and not s කියන එක මේ වෙලාවේ false කියලා ඇහැට පේන්නේ නැහැ. හැබැයි අපි අන්තිමට ඕක දැන් r නුයි not s නුයි assume කරලා logic rules එක දාගෙන ගිහිල්ලා අන්තිමට ගන්න පුළුවන් contradict වෙන මොකක් හරි statement එකක්. ඒ කියන්නේ අපි අර ගත්ත false කියන්නේ true කියලා. මේ වගේ වෙන්න බැරි දෙයක් contradiction කියලා symbol කරන්නේ symbol එක මේක hashtag එකක් වගේ එකක් දාන එක සාමාන්‍යයෙන් නිකන් සර්ලා දායි paper එකේ වැඩි දාන්න යන්න එපා contradiction කියලා ලියන්න. කොහොම හරි දැන් අපි assume කරනවා r and not s කියන එක true කියලා. ඒ මොකද්ද ඒතර ඇත්තටම කරලා තියෙන්නේ? r and not s කියන ඇත්තටම false. අපි ඒකට අපිට හැබැයි ඒක පේන්නේ නැහැ ගත්ත ගමන්ම. false කියන එක නා true කියලා assume කරලා තියෙන උඩින්ම. ඒතර මං කියලුවා අර එක අසමානයි එක වගේ එකක් assume කරනවා. ඒක අපිට තාම පේන්නේ නැහැ. දැන් අපි assume කරන්නේ මොකද r and මේක තමයි assume කරන්නේ. ඒත් ඇත්තටම තියෙන්නේ ඇතුලේ හැංගිලා තියෙන්නේ false කියන්නේ true කියන එක. ඒක අපිට දැක ගමම පේනවා වැරදි කියලා. ඒතර මේක හරවලා ගන්නවා. එක අසමාන එක කියන ඒ කියන්නේ අපිට ඇහැට පේන විදිහට හරවලා ගන්නවා. මතක් කරා විතරයි මොකක්ද ඒක කියලා. ඒතර අපි ගාන බලමු කොහොමද කරන්න කියලා. හරි. දැන් මං ගාව assume කරන්නේ මොකද්ද? contradiction method එකකින් යනකොට assume කරනවා r implies s කියන එක false කියලා. ඒ කියන්නේ negation of r implies s කියන එක true කියලා. ඒ කියන්නේ මේක true කියලා එක. මේක තමයි මගේ assumption එක. මෙතනින් ලියන්න. ඒතර මම ඇත්තටම assume කරන්නේ මුලදීම මෙන්න මේක. basicම assumption එක මේක. ඒතර මේකෙන් මට ගන්න පුළුවන් මම assume කරනවා කියලා r and not s කියලා. ඒතර දැනටමත් අපි r කියන එක assume කරනවා හැබැයි මෙතන premises නිසා r කියන එක premises නිසා මම ඊට අමතරව assume කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර දෙයකට assume කරලා තියෙන්නේ ඇත්තටම බලද්දි ඔය not s කියන එක විතරයි. ඒතර මම ලියන්න ඕනේ ඒක විතරයි මෙතනදී. ආයේ දැන් කරන දේ ඔළුවේ තියාගන්න. අපි මේක ලිව්වම ඇති. ඒක සර්ලා දන්නවා. අපිට පෙන්වන්න ඕනේ මේ දෙකෙන් මේක වෙනවා කියලානේ. අපි අර වෙන්න ඕනි කියලා කියන්න යන දේ ඒක false කියලා assume කරනවා. කියන්නේ කරන්න ඕනේ මුලදීම කරන්න ඕනේ assume පෙන්වන්න ඕනේ මොකද්ද p implies r කියන එක තමයි මගේ conclusion එක. ඒ conclusion එකේ negation එක තමයි assume කරන්නේ. කෙලින්ම මේක විතරක් ලියවම ඇති. ඒ කියන්නේ අපි අර මෙන්න මේ r implies s එකේ negation ඒ කියන්නේ මේක implies මේක කියන එකේ negation එක assume කරනවා. therefore r and not s imply මේ assume කරනවා. එහෙම ලොකුට ලියන්න ඕනේ නැහැ. මේ s එකේ not එක ඒ කියන්නේ s එකේ negation එක true කියලා assume කරනවා කියවම ඇති. දැන් මේ අවස්ථාවේ මගේ s එක වෙන්නේ මෙන්න මේ කැලල. ඒතර මම assume කරලා තියෙන්නේ not s කියන එක විතරයි මෙතන. එහෙම කරපුවාම ඇති. හරි. එතකොට මගේ assumption එක ඕනම් මෙහෙම ලියන්න පුළුවන්. ඒතර මගේ assumption එකෙන් මට ඊළඟට කියන්න පුළුවන් p and not r කියලා ගන්න පුළුවන්. කියන්නේ මම assume කරනවා negation of p implies r is true කියලා. දැන් මොකක් හරි දැන් මෙහෙම තිබ්බොතින් assume p වගේ මොකක් හරි තිබ්බොතින් ඒක ඇත්තටම
තව වාක්‍ය ඉතුරු ටික තමයි is true කියන එක. ඒක සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ ගොඩක් අවස්ථාවල. assume p කියන්නේ assume p is true කියන මුළු ස්ටේට්මන්ට් එකටම මේ is true කියන එක ඒක නිකන් කියන්නේ ගොඩක් වෙලා. මේ කියන්නේ සාමාන්‍යයෙන් ඒක කියන්නේ නැහැ, කියන්න අවශ්‍ය නැහැ. ඒතර මම දැන් මෙතන යට assume කරලා තියෙන්නේ assume not p implies r කියන එකෙන් ඇත්තටම ඉතුරු ටික වෙන්නේ is true කියන එක. ඒතර මම මේ මෙන්න මේ not p implies r කියන එක true කියලා assume කරනවා. ඒ කියන්නේ මම p and not r කියන එක true කියලා assume කරනවා. හරි. ඒතර මම පළවෙනියට මට ලියන්න පුළුවන් p and not r කියලා. ඒතර හේතුව වෙන්නේ assumption එක. දැන් මට අර මේ ටේබල් එක ඔකට මතක ඇති නේද? දැන් and කියලා දෙන්නෙක් කනෙක්ට් වෙලා ඉන්නවනම් මට දෙන්නවම ගලවලා ගන්න පුළුවන් නේද? මට p නුත් ගන්න පුළුවන්. not r කියලා එක ගන්නත් පුළුවන්. අර ඔකට මතකයි o වලින් කනෙක්ට් වෙලා ඉන්නවනම් මොකක් හරි ගලවලා ගන්න ඕන නම් තව එක්කෙනෙක් වැරදි කියලා කියන්න ඕනේ. ඒ තැන් දෙකේ එහෙම නෑ, දෙන්නම ගලවලා ගන්න පුළුවන් කැමති දෙයකට. ඒතර මම මේකට මම දෙකම ගලවලා ගන්නවා. by 1 දෙකම. හේතුව ලියන්න ඕන නම් ලියන්න simplification කියලා. ටේබල් එකේ තියෙනවා simplification කියන එක. හරි, ඊළඟට මම premise එකක් ගන්න උඩ තියෙනවා. ඒ කියන්නේ දැන් අමතර දත්තේ තමයි මේක. දැන් නිකන් ගාන හදනවා නම් මට අර මේ ලයින් එක රුටින් තියෙන දෙන්න විතරයි මට දත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි contradiction method එකේ යන නිසා මට අලුත් දත්තයක් ඇවිල්ලා තියෙනවා. ඒ දත්තේ මට මෙතනදී ගොඩක් වටිනවා. ඔකට ඉර කරාට පස්සේ තේරෙයි මේක එහෙම ගන්න එක ගොඩක් වටිනවා කියලා. කියන්නේ මේ දෙකෙන් විතරක් පෙන්නන එක අමාරුයි. අර තව අලුත් දත්තෙත් එක්ක ගොඩක් ලේසි වෙනවා. හරි, එතකොට මට p නුයි r කියලා අතර මෙතන දත්ත දෙකක් හම්බුණා වගේ. එතකොට මම ගන්නවා මේක මම ගන්නම් p implies q කියන එක. ඒතර ඒක true කියලා ගත්තේ කොහෙන්ද? premises නිසා. premise එකක් ඒක. හරි, දැන් මට පුළුවන් මේ දෙවෙනි එකයි හතරවෙනි එකයි පාවිච්චි කරලා තව එකක් කියන්න පුළුවන් නේද? ඔකට දන්නවා implication එකේ වම් පැත්ත කොහේ හරි තියෙනවා නම් true කියලා දකුණු පැත්ත ගලවලා ගන්න පුළුවන්. එතන මට q කියන එක කෙනා කෙලින්ම ලියන්න පුළුවන් by 2 and 4. modus ponens කියන එකක් ඒක. හරි, ඊටසේ මම තව උඩින් ගන්නවා q implies r කියන එක. ඒතර කලින් කරපු වැඩේම ආයෙ කරන්න පුළුවන් මට. q නුයි q implies r නුයි පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් r කියලා. මේක ගත්තේ කොහෙන්ද? premise එකක් නිසා. මේක ආවේ 5යි 6යි පාවිච්චි කරලා. modus ponens මේ හේතු ලියන්න ඕක කට්ටිය ගානක් හදද්දි ඔතනින් ගාන ඉවරයි. ඒ කියලා කියන්න පුළුවන්. දැන් මම ගන්න ඕනේ මොකද්ද? p implies r කියන එකෙන් තමයි ඇවිල්ලා නවතින්න ඕනේ. ඒත් මම එතනින් ඇවිල්ලා නැවතුනේ නැහැ. මම r කියන එකක් අරන් කියනවා හදලා ඉවරයි කියලා. ඒ කියලා කියන්න පුළුවන්ද කාට හරි? මෙසේජ් එකක් දාන්න.
පෙන්වන්න ඕන එක පෙන්නලා ඉවරයි කියලා මම කියන්නේ. හරි. මේකේ තුන්වෙනි පේලියේ තියෙනවා not r කියලා. හත්වෙනි පේලියේ තියෙනවා r කියලා. ඒතර දැන් මම මේ අංක දාගෙන ලියන්නේ හැමතිස්සෙම true statements. ඒතර තුන්වෙනි එකේ තියෙනවා not r කියලා true statement. true statement එකක් කියලා කියනවා තුන්වෙනි එකේ not r එක. ඒ කියන්නේ තුන්වෙනි එකකින් කියවෙන්නේ r කියන එක false කියලා. හැබැයි හත්වෙනි එකේ කියවෙනවා r කියන එක true කියලා. ඒතර මට නිකන් true equals false කියන එක ඔතන හැංගිලා තියෙනවා. මට එච්චර දුරට යන්න අවශ්‍ය නැහැ. මෙහෙම කිව්වම ඇති. by 3 and 7 we have a contradiction. तर අපිට contradiction එකක් එන්න හේතු වුණේ අපි කරපු assumption එක නිසා. මම මේක නිකන් කටින් කියලා මේ දැන් කියන්නේ දැන් assumption එක නිසා contradiction එක ආවා කියලා. ඒකත් ඒක නිසා එන්නේ කියලා prove කරන්න පුළුවන් මම ඒක ඉස්සරහට කරන්නම්. දෙවෙනි chapter එකේදී දැනට තේරුම් ගන්න ඒක ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි assume කරාට පස්සේ තමයි ওই වගේ දෙයක් උනේ. assumption එකේ විතරයි වැරද්දක් තියෙන්න පුළුවන්. මොකද අපි දැන් මේ assume කියන මෙන්න මේ ලියුප් එකට ඇරෙන්න අනිත් ඔක්කොම හරි කියලා පේනවනේ. දැන් අපි assume කරපු දේ ඒක අපි කරපු දෙයක්. කිසිම හේතුවක් නැතුව වගේ වෙන කෙනෙක්ට දැක්ක ගමම කියන්න පුළුවන් දැන් මේක කොහෙන්වත් ආපු එකක් නෙවෙයිනේ. අපි නිකන් ගත්ත දෙයක්. ඒත් අනිත් හැම එකක්ම අපි එතනින් පස්සේ මොනවා හරි දත්ත ටිකක් මේ කියන්නේ මොනවා හරි විදියකට අපි කලින් ඒ වගේ ගත්ත ඒවා. by 1 by 1 by 2 and 4 කියලා logically හරි විදියට අරන් තියෙන. ඒතර අනිත් ඔක්කොම හරියද්දි අපිට contradiction එකක් එන්න හේතු වෙලා තියෙන ඔය කරපු assumption එක නිසා විතරයි. මොකද අනිත් ඔක්කොම අපි logically ඔක්කොම හරි විදියට තමයි කරලා තියෙන්නේ. ඒ නිසා කියන්න පුළුවන් අපේ assumption එක වැරදි කියලා. Therefore our assumption is false. අපි false දෙයක් තමයි මුලදීම true කියලා ගත්තේ. ඒ නිසා දැන් ඔයාලට ඕනනම් මම කලින් සතියේ කරා වගේ not r එකයි r එකයි එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නම true කියලා අපි දන්න නිසා එකතු කරන්න පුළුවන්. ඒතර මේක නිකන් මගේ 8 වෙනි step එක කියලා හිතන්නවා. ඊට පස්සේ 9 වෙනි step එක මට ලියන්න පුළුවන් false කියලා. මේකේ හේතුව වෙන්නේ conjunction. මේකේ හේතුව complement law. තර මේවත් logically හරි විදියට කරලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා දැන් 9 වෙනි එකෙන්ම හරියටම කියවෙනවා දැන් මෙච්චර දිගට කරොත් අපිට කෙලින්ම වෙනවා අර මුලදීම කරපු පේන්නේ නැති දැන් පේන්නේ නැතුව වගේ කරපු assumption එක තමයි true කියන එක false කියලා ගන්න එක. අපි logically ඒක නිකන් දිගෑරලා නිකන් අර පේන විදියට හදාගත්තා. ඒතර මෙච්චර පෙන්වන්න අවශ්‍ය නැහැ. මෙතෙන්ට ආවම ඇති. ඒක තේරෙනවා තුන්වෙනි එකයි හත්වෙනි එකයි වෙන්න බැරි දෙයක් කියලා ඒක හැමෝටම තේරෙනවා. ඊට පස්සේ assumption is false. ඒ කියන්නේ මොකද්ද? not p implies r කියන එක false. අපේ ඇත්තම assumption එක මොකද්ද? දැන් මේක not test එක විතරයි. අපි දැන් not ගාන හදද්දී ඔහම එහෙම තමයි නිකන්. එච්චර නිකන් ගොඩාක් ලියන්නේ නැහැ. මම පරිණි ගාන කියන්නේ පරිණි ගාන වගේ නිසා කියන්නම්. දැන් අපි assume කරේ not test එකම නෙවෙයි. මේ මුළු කෑල්ලම. r implies s එකේ not එක. r කියන්නේ premises ටික. s කියන්නේ conclusion එක. ඒතර premises imply conclusion කියන එකේ negation එක තමයි assume කරේ. ඒතර අපේ assumption එක උනේ මේක.
R implies S කියන එකේ negation එක. ඒතර ඒක assumption එක වැරදි කියන්නේ මේක false. ඒ කියන්නේ negation එක අයින් කරොත් true. ඒතර therefore assumption is false. ඒ නිසා මට කියන්න පුළුවන් දැන් මේක ලියන්න ඕනේ නැහැ මම මේ ටික ලියන්න ඕනේ නැහැ. RS කියන්නේ කවුද කියලා අපි කිව්වේ නැහනේ. ඒතර not RS කියන එක අපි ගත්ත true කියලා හැබැයි ඒක ඇත්තටම false. ඒ කියන්නේ R implies S කියන එක tautology එකක්. ඒතර R implies S කියන statement එක valid. මේ ටික ඔකට හිතෙන් කරන්න ඕනේ. ඒතර අපිට කෙලින්ම assumption is false කියපු ගාම කියන්න පුළුවන් මෙන්න මේක. R implies S කියන එක. R කියන්නේ මගේ premises. S කියන්නේ conclusion එක. ඒතර P implies R. Sorry, P implies Q. Q implies R. කියන එක imply කරනවා. P implies Q. කියලා නතර ගන්න පුළුවන්. ඒතර අපේ assumption එක උනේ මෙන්න මේ statement එක වැරදි කියන එක. මේ තියෙන R, මේ තියෙන S. ඒතර ඒක වැරදි කියලා පටන් ගත්ත එක තමයි අපේ ඇත්තම assumption එක. අපි මෙතන ලිව්වට assumption එක මේක කියලා. එතෙන්ට ආවේ අපි ඇත්තටම මේක කරපු නිසා. මේක දැන් ඇත්තටම ලියන්න අවශ්‍ය නැහැ. මෙච්චර ලියන්න අවශ්‍ය නැහැ එච්චර ඩීටේල් වලට. මෙතනින් ලියලා පටන් ගත්තම ඇති. මෙතනත් ඒ විදිහටම අන්තිමට කියන්න අවශ්‍ය නැහැ මෙච්චර ගොඩක්. assumption is false කියලා මේ නැවතුවම අර උත්තරේ ලිව්වම ඇති. හරි.